साधु 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 नमस्कार वේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු 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 මේ උතුම් ධර්ම විනය ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන උතුම් මහරහත් සංඝ පරපුරට අප හැම දිනාගේම නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි ඔබට මේ කාලයේ පුරාවට බුදුරජාණන් වහන්සේගේ ගුණ අහන්න ලැබුණා. ඒ වගේම ඔබට මේ කාලයේ පුරාවටම ධර්මයේ ගුණ අහන්නත් ලැබෙනවා. ඒ වගේම තමයි ඔබට මේ කාලයේ පුරාවට බුදුරජාණන් වහන්සේගේ මේ ධහම පුරුදුකට සසරින් එතරට වැඩි මුනිවරු ගැන ඒ ශ්‍රාවක සංඝරත්නය ගැන ඔබට අහන්න ලැබෙනවා. ඉතින් ඒ සඳහා අද දවසේ මේ සූවිසි මහා ගුණ ධර්ම දේශනා මාලාවේ අද දවසේ විකාශන දායකත්වයේ දරනු ලබන්නේ පින්වත් ජේ විජිතා දියණිය සහ මුණුබුරු මිනිබිරියන් විසින් 80 වසරේ ජූලි මාස 14 වෙනි දින මිය ගිය තමන් නමින් නියමියන්ට එදුණු ජේ සුවනේරිස් පියාණන්ට ඒ වගේ මීට වසර 15කට පෙර මිය පරලෝකීය එම්.ඩබ්ලිව් රූපවතී මෑණියන්ට ජේ නිමල් කරුණාතිලක සෝවිරාට පින්පෙත් අනුමෝදන් කිරීමේ අරමුණින් තමයි අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින මේ පින්වතුන් විසින් සිද්ධ කරනු ලබන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ අපි මේ කන් දෙකින් බොහෝ දේවල් අහනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රවණය කළ යුතු දේවල් අතර අග්‍රතම දේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීම. එයි එහෙම කියන්නේ මිනිස්සු අපි මෙහෙම ජීවත් වුණාට අපේ ජීවිතවලට කරදර කම්කටොළු වෙන්නේ කලින් කියලා නෙමෙයි. අපි නොසිතූ වෙලාවල අපි නොයේක දුක් ගැහැට වලට පීඩාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර දුක් කරදර පීඩා එනකොට ඒව දරා ගන්න බෑ. අපිට අපේ ගුරුදේවයන් වහන්සේ කියා දෙනවා කෙනෙකුගේ දුකක් අහන එක පිනක් කියනවා. මොකද ඒකට හේතුව අද කාලේ කෙනෙකුගේ දුකක් අහන්න අවංකව අහන්න කෙනෙක් නැහැ. ඒ නිසා මිනිස්සුන්ට දුක කියන්න කෙනෙක් නැහැ. අපි කෙනෙක්ව විශ්වාස කරලා දුක් කරදරක පීඩා කිව්වත් සමහරවිට ඒ දුක් කරදරේ තව කෙනෙක් සිනහවට ලක් කරනවා. සමච්චලයට ලක් කරනවා. හැල්ලුවට ලක් කරනවා. ඒ නිසා මිනිස්සයා හරි අකමැතිද දැන් තමන්ගේ දේවල් කියන්න. ඒ නිසා මිනිස්සුන්ගේ ජීවිතවලට දුක් කරදර පීඩා එද්දී සමහරුන්ට මේවා දරා ගන්න බැරුව ගඟේ මූදේ පයින්. සමහරු දිවිනහ ගන්නවා. සමහරු උමතු වෙනවා. සමහරු බලාගත්තුවත් බලාගෙන කල්පනා කර කර ඉන්නවා. සමහරු සුසුම් හෙළමින් ජීවත් වෙනවා. සමහර මේ ප්‍රශ්න කරදරේදී ඒව අමතක කරන්න කියලා හිතාගෙන සින්දු අහන්න පෙළඹෙනවා.
තව සමහරු මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. සමහරු මේ දුක ලෝකෙටම කිය ඇවිදිනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත්නි දුක කියන දේ ලෝකෙට කිය ඇවිදින්න නෙමෙයි තියෙන්නේ. දුක තියෙන්නේ අවබෝධ කිරීම පිණිසයි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නොදන්න ධර්මයක් ශ්‍රවණය නොකරපු සාමාන්‍ය මිනිසයාගේ ස්වභාවය තමයි මම කිව්වේ. ඔහුට ශ්‍රවණය කරපු ධර්මයකුත් නැති නිසා සිහි කරන්ට දෙයක්කුත් නැති නිසා ඔහු කරන්නේ තමන්ගේ ජීවිතයට දුක් කරදර පීඩා ප්‍රශ්න එනකොට මේ විදිහට කටයුතු කරනවා. නමුත් මේ කිසිවක් බුදුරජාණන් වහන්සේ වදාලා මේ කිසිවක් ජීවිතේ සැබෑම අවබෝධය පිණිස කියන්නේ කලකිරීම පිණිස හේතු වෙන්නේ. අවබෝධයෙන් කලකිරීම පිණිස සින්දුවක් ඇහුවා කියලා ඒක හේතු වෙන්නේ. කෙනෙකුට දුක කිව්වා කියලා අවබෝධයෙන් කලකිරීම පිණිස ඒක හේතු වෙන්නේ. තව තවත් ජීවිතේ එපා වීමට ලක් වෙන මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් හැමෝම. සමහර මිනිස්සුන්ට දුක කිව්වට පස්සේ ඒ දුකම අවියක් කරගන්නවා. තමන්ගේ අඩුපාඩුවක් ලෝකෙට කියන්න බෑ. කිව්වහම මේ අඩුපාඩුව ආයුධයක් කරගෙන ඒකෙන් අපිට පහර දෙනවා. අසත්පුරුෂයාගේ ස්වභාවය. ඒකයි බුදුරජාණන් වහන්සේ විනය පිටකයේදී පවා දේශනා කළේ භික්ෂුන් වහන්සේලාට යම් ආපත්‍තියක් සිද්ධ වුණාට පස්සේ ඒක මේ නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේ නමක් ඉදිරියේ විවෘත වෙන්න කිව්වා. ඒ කියන්නේ හැමෝම ඉදිරියේ විවෘත වෙන්න කියලා කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ. ඒ හේතුව නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේලා ඉදිරියේ විවෘත වෙන්න කියන්නේ ප්‍රශ්නයක් කරදරයක් වුණත් නුවණැත්තෙක් ඉස්සරහා කියන්ට කියන්නේ ඒ නුවණැත්තාගෙන් ඒ ප්‍රශ්නෙට සැබෑ විසඳුමක් ලබා දෙන්න. සහ ඒ නුවණැත්තා නුවණකාර විදියට කටයුතු කරනවා, නුවණකාර විදියට කල්පනා කරනවා. ඒ දුක කියන කෙනාවත් වැරද්ද කියන කෙනාවත් ආරක්ෂා කරනවා. එයාව කුසලයේ සමාදන් කරනවා, කුසලයේ පිහිටවනවා, තමාත් රැකෙනවා. නමුත් නුවණ මද බාල මිනිසයාට තමන්ගේ දුකක් කරදරයක් පීඩාවක් වරදක් කිව්වොත් එයා ඒක ලෝකෙම වපුර යනවා. ඒ නිසා අද කාලේ දුකක් කරදරයක් කියන්නත් කෙනෙක් නැති තරම්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ දුක් කරදර පීඩාවෙද්දී ওই නොයෙකුත් ක්‍රම අනුගමනය කළත් ඒ කිසිවක් අවබෝධයෙන් කලකිරීම පිණිස ඒක හේතු වෙන්නේ. විරාගය පිණිස ඒ කිසිවක් හේතු වෙන්නේ. නිරෝධය පිණිස නිදහස් වීම පිණිස ඒ කිසිවක් හේතු වෙන්නේ. නිවන සාක්ෂාත් කිරීම පිණිස ඒ කිසිවක් හේතු වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ යමෙක් ශ්‍රවණය කරයිද ඒ ධර්මයේ නිවන පිණිස හේතු වෙනවා. විරාගය පිණිස හේතු වෙනවා. ඊළඟට අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු වෙනවා. නිවන සාක්ෂාත් කිරීම පිණිස ඒ ධර්මයේ උපකාරයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ ශ්‍රවණය කරන දේවල් අතර අහන දේවල් අතර අග්‍රතම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන එක. එහෙනම් අද මේ බණ පද අහන ඔබ මේ කන් දෙකක් ලැබිච්ච ඔබ අද දවසේ අහන උතුම්ම දේ අනුත්තරීය ධර්මයන් මේවා. ශ්‍රවණය කළ යුතු දේවල් අතර උත්තරීතර දෙයක් අද ඔබ ශ්‍රවණය කරනවා. ඒ වගේම තමයි මේ ධර්ම දානයේ සිද්ධ කරන පින්වතුනොත් ලෝකෙට උතුම් දේ අහන්ට සලස්සලා උදාාර පිනක් රැස් කරනවා. ඒ නිසා මේ දෙගොල්ලෝම විශේෂයෙන් මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන පින්වතුන් බොහෝ යහපතක් සිද්ධ කරගන්නවා. මොකද අද දවසේ මේ අහන බණපද වලින් අපි මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සූත්‍ර දේශනා අනුසාරයෙන් උන්වහන්සේගේ ගුණ පිළිබඳව ශ්‍රවණය කරන්නේ. නමුත් යම් කෙනෙක් මේ බණපද අහලා සිත් පහදවා ගත්තොත් ඒ සියල්ලෝම සුගතිය උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මයේ ශ්‍රවණය කරලා බුදු කෙනෙක් කෙරෙහි සිත පහදවාගෙන එයා සුගතිය උපදින බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් ඒ නිසා සුගති රැක සලසාලන මේ ජීවිතයේ දුක් සංසිඳීමට උපකාර කරන ධර්මයක් ශ්‍රවණය කරන්ට සලස්වලා අද මේ විජිතා මහත්මිය ඇතුළු මේ පවුලේ සියලු දෙනා මේ ධර්ම දානමේ පින සිද්ධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මිනිස්සු හරි කැමති පින්වත්නි සැපසෙයිට. අපි ගොඩාක් දේවල් කරන රැකී ආරක්ෂා කරන්නේ, විවාහ වෙන්නේ, ගෙවල් දොරවල් හදන්නේ, යාන වාහන ගන්න, මිල මුදල් එකතු කරන්නේ, නොයේකුත් දේවල් කරනවා මේ ලෝකයා.
ඒ හැම දෙයක්ම කරන්නේ මේ ජීවිතේ සැපසේ ඉන්න. සතුටින් සැපයෙන් ඉන්න අපි හැමෝම කැමතියි. බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛ පටික්කුල දුක පිළිකුල් කරනවා මේ ලෝකයා. දුක එද්දී ඒකනේ හඬා වැටෙන්නේ. අනේ මට දුකක් කරදරයක් එනවා නම් හොඳයි කියලා මිනිස්සු කවදාවත් සිහි කරන්නේ. අනේ මගේ දුක් කරදර කවද්ද ඉවර වෙන්නේ කියලා උදේ ඉඳන් රෑ වෙනකම් මිනිස්සයා කල්පනා කරන්නේ වෙහෙසින්නේ. නමුත් සැප ලබන්න ඕනා කරන ප්‍රතිපදාව අනුගමනය නොකර සැප ලබනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ජීවිතයට සැප ලබා දෙන ඊළඟට සුගති රැකවරණයේ සලසාලන සුගතියේ උපදින්න කැමති කෙනෙක් නා. ඔබ අප කවුරුත් සුගතියේ උපදින්න කැමති. ඒකනේ මිනිස්සයා මොන පෞකාරංකම් කළත් ඉඳලා හිටලා හරි මලක් පහනක් පූජා කරන්නේ, පන්සලකට යන්නේ පෝයකට හරි. ඉඳලා හිටලා හරි පිනක් දහමක් කරන මොන පෞකාරකම කළත් මිනිස්සු. මොකද හේතුව කැමති සුගතියේ උපදින්න, දුගතියේ උපදින්න කැමති නැහැ. මෝඩ මිනිස්සයා නම් කියනවා අනේ මුනා කරලා කමන්නේ. ඔය අපිටම කියලා තියෙනවා. අනේ ආම්දුන්නේ මේ ජීවිතේ මුනා කරලා හිටියත් කමන්නේ ඊළඟ ජීවිතේ ගෙම්බෙක් වුණත් අපිට මොකෝ කියලා. ගෙම්බෙක් වුණාට පස්සේ විඳින දුක එදාට තේරෙයි. නමුත් සාමාන්‍ය ලෝකයා හරි කැමති සැපෙන් ජීවත් වෙන්න. බුදුරජාණන් වහන්සේ වදාලා සුගති සැප සලසාලන ඊළඟට සැප විපාක ලබා දෙන සැප සලසාලන සැප උපද්දන සුගතියේ උපද්දන පුණ්‍ය ගංගාවල් පුණ්‍ය ප්‍රවාහයන් කුසල ගංගාවල් කුසල ප්‍රවාහයන් හතරක් තියෙනවා. මෙන්න මේ හතර ජීවිතේට ඇති කරගත්තොත් මේ හතර ජීවිතේ උදා කරගත්තොත් එයාට මේ කියන සැපසහගත ජීවිතය සැප සලසාලන ජීවිතය ඒ වගේම තමයි සුගතියේ උපදින ජීවිතය. සුගතිය උපදින්න යාට පුළුවන් මෙන්න මේ කාරණා හතර අපේ ජීවිතේට හදාගත්තොත්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ පළවෙනි කාරණාව. ඔන්න මේ ධර්මයේ ශ්‍රවණය කරන එකේ තියෙන වටිනාකම පින්වත්නි. බුදුරජාණන් වහන්සේ වදාලා යමෙක් බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයක් හදාගත්තොත් ආන් ඒක එයාගේ ජීවිතයට පින් ගංගාවක් ගලනවා කිව්වා. කුසල් ගංගාවක් ගලනවා කිව්වා. හරි විදිහට බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ ස්ථීර ප්‍රසාදයක් හදාගත්තා. ගංගා කියලා කියන්නේ උදේට ගලලා රැයට නවතින එකක් නෙමෙයි. රැයට ගලලා උදේට නවතින එකකුත් නෙමෙයි. නිරන්තරයෙන් ගලනවා. ඉතින් යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසිල්වෙන ප්‍රසාදයක් හදාගත්තොත් එයාගේ ජීවිතයට නිරන්තරයෙන් පුණ්‍ය ගංගාවක් කුසල ගංගාවක් ගලනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන එකේ තියෙන වටිනාකම තමයි මෙන්න මේ කියන ගුණාත්මක ස්වභාවය බුදුරජාන් වහන්සේ කෙරෙහි නොසිලෙන ප්‍රසාදේ හදාගන්න මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් බොහෝ උපකාරයි. ඒ නිසායි බුදුරජාන් වහන්සේ වදාළේ ධර්මයේ නිතර ශ්‍රවණය කරන්න ඕන. නිතර ශ්‍රවණය කරන්නත් ඕන, හිතේ දරා ගන්නත් ඕන, මනසින් මෙනෙහි කරන්නත් ඕන. සුතා දතා වචසා පරිසිරා මනසානුපේක්ඛිතා. ඒකයි උන්වහන්සේ වදාළේ. දැන් අපිට හිතෙන්න පුළුවන් මේ බුදුගුණ අපි අහලා තියෙනවනේ අනේ වැඩක් නැහැ කියලා. නමුත් අපි මේ අහලා තියෙනවනේ කියලා කිව්වට අපි කිව්වොත් හා කියාපම් බලන්න බුදුගුණේ භගවා කියන බුදුගුණේ මොකද්ද කියලා අනේ කියා ගන්න බෑ මිනිස්සුන්ට. වචනින් දෙකකින් කියා ගන්න බැරි වෙනවා. නමුත් මේ ධර්මයේ නිතර මේ ධර්ම දේශනා නිතර ශ්‍රවණය කරද්දී එයාගේ හදවතේ මේ බුදුරජාන් වහන්සේගේ ගුණ පිළිබඳව මනා වැටහීමක් දැනුමක් ඇති වෙනවා. ආන්ගේ දැනුම ඒ වැටහීම නිසා ඒ මතක ශක්තිය නිසා එයාට බුද්ධානුස්සති භාවනාව දියුණු කරන්න බුද්ධානුස්සති සංඥාව වඩන්න පුළුවන්. ඒකයි සමහර බුද්ධානුස්සති සංඥාව දියුණු කරලා ඔය සමහර රහතන් වහන්සේලාගේ ජීවිත කතාවල තියෙනවා බුද්ධානුස්සති සංඥාව සිහි කරලා කල්ප 84ක් සුගතිය ගියා කියනවා. දුගතියක් දැක්කේ නැහැ කියනවා. බුදු ගුණ සිහි කරලා. ඉතින් මේ සත්පුරුෂ ලෝකේ මේ යහපත් දේ කියා දෙන්නේ නිසායි මෙන්න මේ දේවල් කරන්න ඔබට යහපත පිණිස පවතිනවා. අයහපත පිණිස නම් පවතින්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ නිසා පුණ්‍ය ගංගාවල් පුණ්‍ය ප්‍රවාහයල් තමයි ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසිල්වන ප්‍රසාදය හදා ගැනීම.
බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ඊළඟට ඔබට දැන් ඉදිරියේදී ධර්මයේ ගුණ අහන්න ලැබෙනවා. මේ ධර්මයේ ගුණ සිහිපත් කරද්දී බුදුරජාණන් වහන්සේ වදාළ ඊළඟ දේ තමයි ඊළඟ සුදුසුකම තමයි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධර්මයේ පිළිබඳ නොසෙල්ලෙන ප්‍රසාදයක් ඇති වෙනවා. මොකද්ද? මේ ධර්මේ නම් සත්‍යයක්මයි. මේ ධර්මයේ සත්‍යක්මයි කියන එක දහම් ගුණ සිහිපත් කරද්දී ශ්‍රවණය කරද්දී ඔබට මේ ඒ ගුණ පිළිබඳව හිත පහදවා ගන්න හම්බ වෙනවා. ඒ ගුණ පිළිබඳව ධර්මයේ පිළිබඳව නොසැලෙන ප්‍රසාදයක් හදා ගන්න ඔබට පුළුවන් වෙනවා. ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මයේ පුරුදු කරලා මේ සසරින් එතරට වැඩි ශ්‍රාවක සංඝරත්නයේ ගුණ අහන්ට ලැබෙනවා. එතකොට ඔබට ඒ සංඝයා කෙරෙහි නොසැලෙන ප්‍රසාදයක් හදා ගන්න උපකාර වෙනවා. මේවා කුසල් ගංගාවල්, පුණ්‍ය ප්‍රවාහයල්, පින් ගංගාවල් බුදුරජාණන් වහන්සේ වදාළේ. බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදේ. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝති. ධර්මයේ පිළිබඳව නොසැලෙන ප්‍රසාදේ. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝති. සංඝයා කෙරෙහි නොසැලෙන ප්‍රසාදේ. ඊළඟට තමයි ආරේකාන්ත සීලය. පැල්ලම් නැති, කබර නැති, ඇද්ද පළදු නැති, නුවණැත්තන් ගරහන්නේ නැති උතුම් සීලයක් ආරක්ෂා කිරීම. මේ දේවල් බුදුරජාණන් වහන්සේ වදාලා අපේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් උදා කරනවා. පින් ගඟුලක්, කුසල ගංගාවක්. මෙන්න මේ කාරණා හතර ඇති කරගත්තොත් යමෙක් මේ ජීවිතය තුළ එයාට සැප විපාක ලබා දෙනවා. සැපවත් ජීවිතයක් ලබා දෙනවා. සැපවත් ජීවිතයක් උදා කරලා දෙනවා. ඊළඟට තමයි සුගතියේ උපදින්න ඒක හේතු වෙනවා. දැන් ඔය එක්තරා දේශනාවල තියෙන රාජකීන සූත්‍රයේ තියෙනවා. මේ සූත්‍රයේ සඳහන් වෙනවා රාජා චක්කවර්ති චතුන්නං දීපාණං ඉස්සරියාදී පච්චන් රාජ්‍යං කාරයත්වා සෝ කායස්ස බේදා පරම්මරණ සුගතින් සග්ගන් ලෝකං උපපජ්ජති. ඒ කියන්නේ සතර මහා දේවයිනට අධිපතිව රජකම් කරන සක්විති රජෙක් ඉන්නවා කියනවා. මෙයා සක්විති රජකම ධාර්මිකව රජකම් කරලා පංචශීලයෙන් යුක්තවයි සක්විති රජතුමා රජකම් කරන්නේ මනුස්ස ලෝකේ. මේ රජකම් කරලා මෙරිලා ගිහිල්ලා මෙයා උපදිනවා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. ස්වර්ග ලෝකේ ස්වර්ගයේ උපදිනවා. දේවානං තාවතිංසාන සහවතං උපපජ්ජති. තවතිසා දෙවියන් අතරයි කියන මෙයා උපදින්නේ. නමුත් සෝ චතුහි ධම්මේ අසමන්නාගතෝති. ධර්මයන් හතරක් එයා සමාදන් නොවීම නිසා, එයාගේ ජීවිතය තුළ මේ ධර්මයන් හතර නැති නිසා සෝ අපරිමුත්තෝ නිරය. ඔහු නිරයෙන් නිදහස් නැහැ කියනවා. සෝ අපරිමුත්තෝ තිරච්ඡානියෝනිය. ඔහු තිරිසන් ලෝකෙන් නිදහස් නැහැ කියනවා. සෝ අපරිමුත්තෝ පෙත්ති විසය. പ്രേත ලෝකයෙන් නිදහස් නැහැ කියනවා. සෝ අපරිමුත්තෝ විනිපාත. ඒ කියන්නේ දුගතියෙන් එයා නිදහස් නැහැ කියනවා. සතර අපායෙන් නිදහස් නැහැ කියනවා මේ ධර්මයන් හතර යාගේ ජීවිතේ නැති නිසා. නමුත් එදා වේල බොහොම අමාරුවෙන් හොයාගෙන කාලා බීලා ජීවත් වෙන මිනිස්සෙක් ඉන්නවා. හොඳට සිල්වත් වෙලා. හැබැයි එයාගේ ජීවිතය තුළ මේ ධර්මයන් හතර තියෙනවා කියනවා. ඒ නිසා මේ මිනිසයා දුකසේ ජීවත් වුණත් මනුස්ස ලෝකෙ මෙරිලා ගිහිල්ලා එයත් උපදිනවා කියනවා සුගතිය. තවතිසා දෙවියන් අතර. හැබැයි සෝ චතුහි ධම්මේ සමන්නාගතෝ හෝති. ඔහුගේ ජීවිතය තුළ ධර්මයන් හතරක් තියෙන නිසා එයා මේ නිරයෙන් නිදහස් කියනවා. ඊළඟට പ്രേත ලෝකෙන් නිදහස් කියනවා. ඊළඟට තිරිසන් ලෝකෙන් නිදහස්. සතර අපායෙම නිදහස් කියනවා. ඒ ධර්මයන් හතර මොකක්ද පින්වත් මහණෙනි? පළවෙනි එක තමයි කියනවා බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසිලෙන ප්‍රසාදේ. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. ධර්මයේ කෙරෙහි තියෙන නොසිලෙන ප්‍රසාදේ. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. සංඝයා කෙරෙහි තියෙන නොසිලෙන ප්‍රසාදේ. ආරේකාන්ත සීලය. මේ හතර යම් කෙනෙකුට මේ ජීවිතය ඇති කරගන්න පුළුවන් නම් ඒක යා මේ ජීවිතය කරන විශාල ජයග්‍රහණයක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ අපිට කාට හරි කෙනෙක් කාට හරි ඔබ ආදරේ නම් කවුරු හරි ඔබේ ඥාතියෙක් නම් එයාව මේ ධර්මයන් තුල සමාදන් කරවන්න කිව්වා.
දැන් අපි හිතමු මේ ජීවිතයේ ඔබ ඔබේ දරුවන්ව බොහොම ආදරෙන් ලෝකේ තියෙන හොඳම කෑම බීම වටිනාම පෝෂදායීම දේම කන්න බොන්න දීලා හොඳම පාසල් වලට යවලා උගන්වනවා. ඊළඟට හොඳම දේවල් ඒ ජීවිතවලට ගෙනත් දෙනවා. නමුත් මේ කොච්චර දේවල් තිබුණත් අපි හිතමු ලංකාවේ තියෙන හොඳම ඉස්කෝලේට තමයි ආ යන්නේ. එයා කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. දැන් අපේ අයගේ තියෙන එක දෘෂ්ටියක් නේ. දරුවන්ට සිංහල බෑ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියන එක ලොකු දෙයක් නේ අපේ මිනිස්සුන්ට. තමන්ගේ භාෂාව කතා කරන්න එක ලැජ්ජාවක්. නමුත් කැඩි කැඩි හරි ඉංග්‍රීසි කතා කරනවා නම් ඒ තරම් ලොකු දෙයක් මිනිස්සයාට නැහැ. ඉතින් මේ මොනවා කරත් එයා ඊළඟ ජීවිතයේ සුගතිය යන්නේ. ඔබ අහලා තියෙනවද? මේ තමන් අපි වෛද්‍යවරු වෙලා හිටියා මනුස්ස ලෝකේ. ඒ නිසා තමයි අපි මේ සුගතිය ආවේ කියලා දෙවිවරු කියන්නේ නැහැ. මම මනුස්ස ලෝකේ ඉන්නකොට ඉංජිනේරුවෙක්. ඒ නිසා ඒ පිණින් මම දෙවියන් අතර ආවා කියලා කියන්නේ නැහැ. මම මනුස්ස ලෝකේ ඉන්නකොට ගුරුවරයෙක්. ඒ නිසා මම දෙවියන් අතර උපන්නා කියලා කියන්නේ නැහැ දෙවිවරු. සෑම ඔබට හොඳට තේරෙයි විමානවත්තු පේදවත්තු ඒ පොත් වහන්සේ පරිශීලනය කළොත් ඒ හැම දෙවි කෙනෙක්ම කියන්නේ මනුස්ස ලෝකෙදි මම පින් කරා. මම දන් දුන්නා. මං සිල් රැක්කා. අන් අයට උපකාර කරා. ඒ හේතුවෙන් මං දෙවියන් අතර උපන්නා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ හිත පහදවා ගත්තා. මලක් පූජා කරා. මෙන්න මේවා නිසා කියන දෙවියන් අතර උපදින්නේ. ඉතින් අපි මේ ජීවිතේ දරුවන්ට මොන දේ කළත් වැඩන්නේ කොච්චර ඉඹ ආදරෙන් බලාගත්තත් වැඩන්නේ දරුවෝ ඊළඟ ජීවිතේ නිරේනම්. මේ ජීවිතේ කොච්චර ආදරෙන් රැක බලාගත්තත් වැඩන්නේ ඊළඟ ජීවිතේ දරුවෝ තිරිසන් ලෝකෙනම්. ප්‍රේත ලෝකෙනම්. දුගතිය යනවනම් ඒ දරුවෝ එහෙම හදලා මොකටද? ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළ යමෙකුට ඔබ ආදරේ නම් සැබෑම සෙනෙහවන්ත බවක් තියෙනවා නම් සැබෑම ආදරය කරන කෙනාගේ ස්වභාවය තමයි මෙලෝ යහපතටත් කැමති. පරලෝයේ සැපයටත් පරලෝයේ යහපතටත් එයා කැමති වෙන්න ඕන. ආදරවන්තයින්ගේ ජීවිතවලදී පවා ඒගොල්ලෝ සැබෑවටම තමන්ගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට සැබෑවටම ආදරය කරනවා නම් ඒ අය තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතියගේ මෙලෝ ජීවිතයේ යහපතටත් කැමති වෙන්න ඕන. පරලෝ යහපතටත් කැමති වෙන්න ඕන. මෙලෝ යහපත විතරක් උදා කරගෙන පරලෝ දුගතිය යන වැඩපිළිවෙලකට නම් යොමු කරන්නේ එතන සැබෑ ආදරයක් නෑ පින්වත්නි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ ජීවිතයේට සැප සලසාලන සුගති රැකවන සලසාලන ධර්මයන් තමයි මේ හතර. ඒ නිසා ජීවිතයේ සැප ලැබෙන්නේ පිනෙන්මයි. බුදුරජාණන් වහන්සේ වදාළේ පින ජීවිතයට සැප උදා කරනවා. පිනේ ප්‍රතිමුහූර්තය බුදුරජාණන් වහන්සේ. පිනට උපමාවක් කියන්න කිව්වොත් මේ බුදුරජාණන් වහන්සේ මොකද එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සෑම අංගයක්ම උන්වහන්සේගේ ශරීරයේ සාමාන්‍ය මිනිස්සෙකුට පිහිටන්නේ නැති පුරුෂ ලක්ෂණ 32ක් පිහිටියා. ඒ පුරුෂ ලක්ෂණ 32 මේවට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා කියනවා. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණම පිහිටියේ පින්වත්නි උන්වහන්සේ සසරේ කළ පිනකට. ඒ පිනේ විපාකයක් හැටියට තමයි උන්වහන්සේගේ සෑම ශරීරයේ තියෙන සෑම රෝම කූපයක්ම පාසා පිහිටලා තියෙන්නේ. උන්වහන්සේගේ ශරීරයේ මේ රෝම කූප හැම රෝම කූපයක එක රෝම ගහයි තියෙන්නේ කියලා. ඒ සියලු රෝම දක්ෂිනාවෘතව කැරකිලා තියෙන්නේ කියනවා. මේ ඔක්කොම ඊළඟට ඕර්ණ රෝම ධාතු, ඊළඟට නිල්ම නිල් පාට නේත්‍ර යුග්ම, ඊළඟට උන්වහන්සේගේ ශරීරයේ වර්ණය, සමේ පැහැය, මේ ඔක්කොම උන්වහන්සේට සසරේ කළ පිනේ විපාකයක් විදිහට ලැබෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේට පිනේ ප්‍රතිමූර්තිය කිව්වට කිසිම දෝෂයක් නැහැ. පිනට උපමාව බුදුරජාණන් වහන්සේ පින කියලා කියන්නේ මොකද්ද කියලා හෙවොත් ඒ බුදුරජාණන් වහන්සේ කියලා කිව්වොත් ඒකේ කිසිම දෝෂයක් නැහැ. පිනෙන් සම්පූර්ණයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ වජිරාසන භූමියේ ධර්මාවබෝධය පිණිස සම්බුද්ධත්වයේ පිණිස වීර්යය කරද්දී මාරයා ඇවිල්ලා කිව්වා වැඩක් නැහැ අපි දැක්ක කිව්වා ඊට වඩා අය ගොඩාක් වීර්යය කරලා දුකටපත් වෙලා මේක ගියා ඇති මෙරිලා ගියා කිව්වා. ඒ නිසා ඔබ යන්න කිව්වා ගිහින් පින් කරගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ මාරේ මං පිනෙන් සම්පූර්ණයි කියනවා. මට ආයෙ පින ඕනේ නැහැ කියනවා. මං පින සම්පූර්ණ කරලා ඉන්නේ.
සාරාංශික කල්ප ලක්ෂයක් උන්වහන්සේ පෙරුම්දම් පිරුවීමේ උතුම් සම්බුද්ධත්වයේ වෙන්නේ. ඒ සම්බුද්ධත්වයේ පිණිස ඕමනා කරන පින උන්වහන්සේ මේ ජීවිතේ වෙනකොට සම්පූර්ණ කරලා අවසానයි. ඒ නිසා උන්වහන්සේ වදාළේ මම මේ ලෝකේ අග්‍රතම කෙනා. මම මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා. මම මේ ලෝකේ ජේෂ්ඨතම කෙනා. මේ මගේ අවසාන උපත. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේට මේසා ගුණ දරාගෙන ඉන්න පුළුවන් වුණා. උන්වහන්සේ තුල තිබුණ අසීමිත ඥාන ශක්තිය. සාමාන්‍ය මිනිස්සෙකුට පිහිටන්නේ නැති අසීමිත ඥාන ශක්තිය උන්වහන්සේ තුල තිබුණා. ඒක දරාගෙන ඉන්න උන්වහන්සේට පුළුවන් වුණා. සාමාන්‍ය ලෝකයට යම්කිසි හැකියාවක් ලැබුණොත් ඒකෙන් මත් වෙනවා. අපි හිතමු කෙනෙකුට උන්න තරුණ පුතේකට හරි දුවෙකුට හරි කම්පියුටර් දැනුම පිළිබඳව හසල දැනුමක් තියෙනවා කියලා කම්පියුටර් පිළිබඳව. එයා සමහර විට ඒකින්ම මත් වෙනවා. සමහරුන්ට හොඳට ගායනා හැකියාව තියෙනවා කියලා හිතන්න. ඒකින්ම මත් වෙනවා. එහෙම නැත්නම් වෙන වෙන දක්ෂතා මිනිසුන්ගේ ජීවිතවල ඇති වෙනවා. නමුත් ඒවා තුලින්ම මේ මිනිස්සයා විනාශය කරaya. දරා ගන්නට බෑ. ඒවා නිසාම මාන්නේ හදා ගන්නවා. නිහතමානීකම ඇති වෙන්නේ නැහැ ඒවා නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ තුල තිබූ ඥාන ශක්තිය මේ තුන් ලෝකේ කිසි කෙනෙකුට නැහැ. කිසි කෙනෙකුට නැහැ පින්වත්. අසාමාන්‍ය ඥාන ශක්තිය උන්වහන්සේ වදාළේ මේ ලෝකේ උන්වහන්සේ අවබෝධ කරපු නැති කිසිවක් නැහැ. සියල්ල බුදුරජාණන් වහන්සේ අවබෝධ කරා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට දෙවිවරු වන්දනා කරනවා දුර තියාම. නමෝ තේ පුරුෂාජන්‍ය ආජානීය පුරුෂයාණෙනි ඔබට নমස්කාර වේවා. නමෝ තේ පුරිසොත්තම උත්තම පුරුෂයාණෙනි ශ්‍රේෂ්ඨ පුරුෂයාණෙනි ඔබට নমස්කාර වේවා කියලා දුර ඉඳලා වන්දනා කරනවා කියන දෙවියෝ. ඒකට හේතුව උන්වහන්සේ තමන් වහන්සේ තුල ඇති කරගත්තු ඥාන ශක්තිය. ඒ ඥාන ශක්තිය නිසා උන්වහන්සේ මේ ලෝකෙට ගොඩාක් යහපත උදා කරා. ඒකයි සුවාසෝ දහසක් ධර්මස්කන්ධය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ හදවතේ උපන් සිතවිලි. ඒ හදවතේ උපන් ගුණ ධර්ම. ඒ ගුණයන් වචන වලට පෙරලලා ලෝකයට කියා දුන්නා. ආන්ගේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්තයින් ප්‍රඥාවන්තයින් මේ ධහම කෙරෙහි හිත පහදවාගෙන මේ ධර්මය අවබෝධ කරලා සසරෙන් ඈතරට වැඩියා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට දෙවිවරු විතරක් වන්දනා කරේ නෑ. මිනිසුන් විතරක් වන්දනා කළෙත් නෑ. දේව නාග අසුර බ්‍රහ්ම මේ කියන ගාන්ධර්ව මනුෂ්‍ය කියන මේ සියලු කොට්ටාස මේ සත්ත්ව කොට්ටාස උන්වහන්සේට එක පැහැර වන්දනා කළා. අදටත් බුදුරජාණන් වහන්සේට මේ සියලු දෙනාම වන්දනා කරනවා. ඒ තමයි මේ ලෝකේ සියල්ල දක්නා එකම ඇස ප්‍රඥාවන්ත ඇස කල්ප කාලාන්තරයෙන් පහළ වෙන බුදුරජාණන් වහන්සේලාට ඒ අය වන්දනා කරනවා. මොකද මේ බුදුරජාණන් වහන්සේ වදාළේ බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. බුදුරජාණන් වහන්සේලා කල්ප ගානකින් පහළ වෙන්නේ. නිතර පහළ වෙන උත්තරමියන මේ බුදුරජාණන් වහන්සේලා කියන. ඒ නිසා ඔබට මේ බුද්ධ කියන වචනේ මේසා අහන්න ලැබෙනවා කියන එක හරීම වාග්යයක්. අපිටද මේ බුද්ධ කියන වචනේ දැන් මේ ධර්ම දේශනාව පටන් ගත්ත වෙලේ ඉඳන් බුද්ධ කියන වචනේ කීවතාවක් නම් කියවෙන්නද? ලෝකේ අහන්න ලැබෙන දුර්ලභම වචනේ අපේ කටින් කියවෙනවා. ඒ වචනේ අහපු නැති මිනිස්සු අහද්දී සිත පහදිනවා. බුදුරජාණන් වහන්සේ ඒකයි වදාළේ මේ ලෝකයාට යහපත පිණිස හිතසුව පිණිස අනුකම්පාව පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ලෝකෙට කියාගෙන යන්න කිව්වා. ඔය බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳව අපි මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටිය යහළුවෝ දෙන්නේ. තාපසීන් දෙන්නේ. ඉතින් මේ එක තාපසයෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කියලා ධර්මය අහලා පැහැදුනා. ඉතින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා මේ පහෝදා දානෙට වඩින්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා කීනිය මේ සංඝ පිරිස බොහෝ සංඝයා 1250ක් කිව්වා. කමක් නැහැ ස්වාමීනි වඩින්න කිව්වා මට හොඳට සල්ලි තියෙනවා දාන දෙන්න පුළුවන්. මෙයා ගිහිල්ලා ඥාති පිරිසට කතා කරලා දානෙට ලෑස්ති වුණා. ඔන්න ඒ දානෙට ලෑස්තිදී පහෝදා එයාගේ අනිත් යහළු තාපසයා ආවා. අහනවා මොකෝ මේ ආවාහයක්වත්ද කියලා ඇහුවා.
එහෙම නැත්නම් මේ බිම්බිසාර රජතුමා ප්‍රමුඛ සේනාවට මේ කෑමට ආරාධනා කරාද කියලා නම් මෙච්චර වෙහෙසෙන්නේ. මෙයා කිව්වා නෑ නෑ. මේ ගුණේ යුක්ත ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩලා ඉන්නවා. ඒ ශ්‍රමණයන් වහන්සේ දානෙට වඩිනවා කිව්වා. උන්වහන්සේ බුද්ධ කියන ගුණේ යුක්තයි කිව්වා. භගවා කියන ගුණේ යුක්තයි කියලා මෙයා කියනවා. ඒකට මේක අහපු ගමන් අනිත් යාළුවා සේල අහනවා ඔබ ඔය කියන්නේ බුද්ධත්වයට පත් වූ කෙනෙක් ගැනද කියලා ඇහුවා. කේනිය කියනවා සේල මං කියන්නේ එයා බුද්ධ කියලා. ඒ උත්තමයා බුද්ධ කියලායි මං කියන්නේ කිව්වා. එයා ආයි අහන මොකද මේ බුද්ධ කියන වචනේ ලෝකෙ දුර්ලභයි. බ්‍රාහ්මණයෝ තාපසයෝ දැනගෙන හිටියා බුද්ධ කියලා කියන්නේ ඒ වචනේ අර්ථය තමයි සියල්ල අවබෝධ කළා කියන අර්ථය. එහෙනම් සියල්ල අවබෝධ කරපු කෙනෙක් ලෝකෙ පහළ වෙලා කියන සතුට තමයි එයාට ඇති වුනේ. එකපාරට ආයිත් අහනවා මෙයාට විශ්වාසනේ ආයි ඇහුවා. කේනිය ඔබ ඔය කියන්නේ බුද්ධත්වයට පත් වූ කෙනෙක් ගැනද කියලා ඇහුවා. සේල මම කියන්නේ ඔහු බුද්ධ කියලා. මේව කියද්දි අරයට හරි සතුටු ඇඟ හිරිවැටලා ගියා බුදු කෙනෙක් ගැන කියනවා. ඒ නිසා මෙයා අහනවා කොහෙද ඒ උත්තමයා ඉන්නේ කියලා ඇහුවා. කේනිය කියනවා ආංගර නිල් වනපීසි තමයි ඒ උත්තමයා ඉන්නේ කිව්වා. මෙයා 300ක් ගෝලියෝ පිරිසත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියේ යද්දි කියනවා බලන්න පින්වත්නි මේ තිසරණ සරණ ගියාය නෙමෙයි මේ තාපසයෝ. කියනවා මේ බවත්නි ගෝලයින්ට කියනවා හිමීට අඩිය තියලා ඉන්න කිව්වා. කලබලෙන් දුවගෙන ඉන්න එපා කිව්වා. ඒ මුනි රජාණන් වහන්සේලා කැලේ ඉන්නේ හරියට මේ සිංහයෝ වගේ කියනවා. සිංහ රාජයන් වගේ කියන හුදකලා ඉන්නේ කියනවා. ඉතින් ඒ නිසා හිමින් එන්න කිව්වා. බලන්න මේ තිසරණ සරණ කියලා නේද අද බලන්න පන්සලකට ගිහිල්ලා තරුණ අය වේවා මහලු අය වේවා පන්සල දෙක කරනවා. ආසපු දෙක කරනවා. ආවට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා බණ භාවනා කරමින් ඉන්න උන්වහන්සේලා නිහඬ බවට කැමති. ඒව නැහැ. ගෙදරටත් නැති විදියට ගෙදරවත් නැති විදියට හැසිරෙනවා. පන්සලකට අසපුවකට ආශ්‍රමයකට ගියාට පස්සේ. නමුත් මේ තිසරණ සරණවත් නැති බුද්ධ කියන වචනේ විතරක් අහපු කෙනා කියනවා බවත්නි 300ක්නේ. බවත්නි හිමින් ඇවිදින්න කිව්වා. හිමින් අඩිය තියන්න කිව්වා. හයියෙන් ඇවිදින්න එපා කිව්වා. ඉගෙන ගන්න බොහෝ දේ බෞද්ධයෝ හැටියට අපිට කියනවා ඔබ මම කතා කරන අතරේ මැදින් පැනලා කතා කරන්න එපා කිව්වා. දැන් අද එහෙම නැහැනේ. ප්‍රශ්නයක් කියන්නේ අම්මයි තාත්තයි දරුවෝ යාවහම අම්මා තාත්තා කතා කරද්දී ඒ අතර දරුවොත් පැනලා කතා කරනවා. ඒ ප්‍රශ්නේ කියන්න දෙන්නේ නැහැ. අපිට ඔළුව කැක්කුම හැදෙනවා සමහරලාට මේක අහන්න කියම. ඒ නිරවුල්ව අහන්න දෙන්නේ නැහැ. නිරවුල්ව කියන්න දෙන්නෙත් නැහැ. නමුත් සේල කියනවා බවත්නි මම කතා කරන අතරේ ඔබ මැදින් පැනලා කතා කරන්න එපා ගෝ බාධා වෙන විදිහට. මේගොල්ලෝ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වාඩිලා උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නිරීක්ෂණය කරා. මොකද මේගොල්ලෝ බ්‍රාහ්මණයෝනේ. ඒගොල්ලන්ගේ ශාස්ත්‍රයේ තියෙනවා මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය ඒගොල්ලන්ගේ තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ දන්නවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක් ගිහි ජීවිතේ හිටියොත් සක්විති රජු වෙනවා. ගිහි මේ පැවිදි වුණොත් එයා සම්මා සම්බුදු බවට පත් වෙනවා කියලා එයා දන්නවා. මෙයා හිතුවා එන සම්මා සම්බුදු ගුණය මේ බුදු කෙනෙකුගේ ගුණ වර්ණනා මම කරන්න ඕන. බුදු කෙනෙකුට අදාළ විදිහට ප්‍රශංසා කරන්න ඕන මම. එතකොට මේ බුදුරජාන් වහන්සේ නමක් නම් උන්වහන්සේ Tamanගේ ගුණේ ප්‍රකට කරනවා කියලා සේල හිතලා සේල බ්‍රාහ්මණයා කියනවා පරිපූර්ණ කායෝ සුරුචි මහා වීරිය අන්ත ඇති මුනිදුනි ඔබ වහන්සේට තියෙන හරි පරිපූර්ණ ශරීරයක් න හොඳ උස මහත උසර ශරීරන මහතර ශරීරන උස කියනවා සුජාතෝ චාරු දස්සනෝ ඔබ වහන්සේට ලස්සන රූපයක් නේ තියෙන්නේ කිව්වා. සුන්දර උපතක් නේ තියෙන්නේ කිව්වා. බලන්න පින්වත්නි අපි මේ පිළිම වාසී නමක් දැකලා වසී වෙනවා. ලස්සන පිළිම කියලා කියනවා සමහරවිට. පිළිමයකටවත් මේ ගන්ට බැරි තරම් සුන්දරත්වය සැබෑ බුදුරජාණන් වහන්සේ තුල තිබුණා. ඒකයි මේ සේල කියන්නේ පරිපූර්ණ කාය සුරුචි ඔබට ලස්සන ශරීරයක් නේ තියෙන්නේ. පිරිපුන් ශරීරයක් නේ තියෙන්නේ කිව්වා. සුජාතෝ චාරු දස්සන ඔබ වහන්සේගේ උපත හරි සුන්දර උපතක් නේ ලස්සන උපතක් නේ කිව්වා. ඔබ වහන්සේ හරි ලස්සනයි නේ කිව්වා.
සුවන්න වන්නෝසි භගවා කියනවා භාග්‍යතුන් වහන්සේ රත්තරන් පාටයිනේ. රත්තරන් මොන වගේද කිව්වොත් ඒ භාග්‍යතුන් වහන්සේ වගේ පාටයි කියනවා. භාග්‍යතුන් වහන්සේ මොන වගේද රත්තරන් පාටයි කියනවා. දැන් අද රන්වන් පහති පිළිම හැදුවට පස්සේ ලෝකයා දොස් කියනවනේ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ සැබෑම වර්ණය තමයි රන්වන් පහය. මේ තියෙන්නේ ස්වර්ණ වන්නෝසි භගවා සීල කියනවා ඔබ වහන්සේගේ සුන්දර පෙනුමක් නි රත්තරන් පාට සිරුරක් නි ඔබ වහන්සේට තියෙන්නේ. සුසුක්ක දාඨෝසි වීරියවා ඔබ වහන්සේට සුදුම සුදු දත් දෙපළක් තියෙනවානේ. උන්වහන්සේගේ සම 40 දත් දන්ත ධාතුන් වහන්සේලා සියල්ල මනා සුදු පැහැයකින් යුක්තයි. මේ ටික සීල කියනවා. නරස්සහි සුජාතස්ස වාසනාවන්ත උපතක් ලැබූ කෙනෙකුගේ ශරීරයේ තියෙන්න ඕනා කරන උතුම් සලකුණු ඔබ වහන්සේගේ ශරීරයේ තියෙනවා. සබ්බේතේ තව කායස්මි නුඹහන්සේගේ ශරීරයේ උතුම් මහා පුරුෂ ලක්ෂණ තියෙන බව මට පේනවා කිව්වා. එමියා බැලුවා පුරුෂ ලක්ෂණ 32 දිහා. ඒතකොට යාට පේනවා උතුම් පුරුෂයෙක් තුල තියෙන්න ඕනා කරන පුරුෂ ලක්ෂණ සියල්ලම බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුල තියෙන ශරීරයේ. කියනවා පසන්න නෙත්තෝ සුකුමෝ ඔබ වහන්සේගේ S2 හරි ලස්සනයිනේ කිව්වා. ඒ නිල්ම නිල් පාට S2. විරාගී S2. සාමාන්‍ය මේ කෙලෙස් සහිත මිනිසයාට තියෙන ලස්සන S දැක්කම මිනිස්සු හැරි හැරි බල බල යනවා. ඒ S ගැන කතා වෙනවා. අදටත් ලෝකේ කතා වෙනවා ඔය සමහර හින්දි නළු නිලියන්ගේ S ගැන. නමුත් ඒ සරාගී S කෙලෙස් සහිත S නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ නිකලෙස් හදමඩලකින් උපන් උත්තමයි. නිකලෙස් නේත්‍ර යුග්මයකින් බලනකොට කොයිතරම් නිවිසනසියනවද ලෝකයා. බුදුරජාණන් වහන්සේගේ නේත්‍ර යුග්මෙන් හරියට බැලුවොත් මේ මහා සාගරේ වියලා දමන්න පුළුවන්. ඒ තරම් තේජාන්විත බවක් බලයක් ඒ බුදුරජාණන් වහන්සේට තිබුණා කියන්නේ. උන්වහන්සේගේ පියවි නේත්‍ර යුග්මෙන් කෑලි කැපෙන ඝන අන්ධකාරයේ යොදුන් ගානක් පුරාට බලන්න පුළුවන් කියන කිසිම බාධාවක් නැතුව. ඒ තරම් ප්‍රබල හැකියාවක් ප්‍රබල පුණ්‍යවන්ත බවක් භාග්‍යවන්ත බවක් ඒ බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ සියලු ගුණ දරාගෙන බොහෝම අහිංසක වැඩ හිටියා. ලෝකයාට යහපත පිණිස උන්වහන්සේ වැඩ හිටියා. කිසි වෙලාවක මහණෙනි මම මේ රාජකුලයේ උපන්නේ මට මෙච්චර ධන සම්පත් තිබ්බා. මෙච්චර වාහන තිබ්බා. මෙහෙම මට දසිදස හිටිය කියලා පුරාජේරුව කියාපු කිසිම තැනක නැහැ. අපිට මේ යන්තම් එහෙම පොඩ්ඩක් තිබ්බහම ඕක ලෝකෙට කියාගෙන යනවා. මං අහවල් කෙනාගේ දරුවා, අහවල් කෙනා මගේ තාත්තා. ඔහොම අහවල් දේවල් අපිට තියෙනවා කියලා ලෝකයා කියන් යනවා. ඒ උජාරුව කියාගෙන ගියා. ඒ හේතුව දරාගෙන ඉන්න බෑ. තමාට තියෙන දේ තමාට දරාගෙන ඉන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ මොනතරම් ගුණ ධර්ම තිබ්බත්, මොනතරම් හැකියාවල් තිබ්බත්, මොනතරම් ඥාන ශක්තියක් තිබ්බත් ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ නිහඬව දරාගෙන හිටියා. ඒකයි බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ මේ ලෝක ධාතුවට දරා ගන්නට පුළුවන් එක බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ විතරයි කියලා. බුදුරජාණන් වහන්සේලා දෙනමක් මේ ලෝක ධාතුවේ එක විට පහළ වෙනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ කියන එකට හේතුව තමයි එකම ගුණ ධර්මයේ යුක්ත මේසා ගුණ ධර්ම වලින් යුක්ත මේ හෝරාවක් වැනි සුළු කාලයක් අතරත අපි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන සියලු ගුණ ධර්ම නෙමෙයි පින්වත්නි. අපි මේ පොඩි ප්‍රමාණයක් කැටි කරලා කියන ඔබට හිත පහදවා ගන්නට. නමුත් මේ නොකියූ බුදු ගුණමයි වැඩි. කල්පයේ අවසන් වුණත් බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ කියන බුදුරජාණන් වහන්සේලාගේ ගුණ. එවන් ගුණ ධර්ම තියෙන බුදුරජාණන් වහන්සේලා දෙනමක් එක විට එක ලෝක ධාතුවක පහළ වීම සිද්ධ වෙන්නේ නැහැ. මොකද එහෙම පහළ වුණොත් මේ ලෝක ධාතුවට දරන්න බෑ කියන බුදුරජාණන් වහන්සේලා දෙනමකගේ ගුණ. ඒක මිලිඳු රාජ ප්‍රශ්නයේදී නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණනි එකම උසමහත තියෙන එකම බර තියෙන එකම ප්‍රමාණයේ තනි මිනිසෙක් දරන්න පුළුවන් නැවකට ඒ මිනිසයා නැගලා තවත් මිනිසෙක් ඒ වගේම ප්‍රමාණයේ තව මිනිසෙක් නගිනවා කියනවා. එක මිනිසෙක් දරන්න පුළුවන් නැවකට මිනිස්සු දෙන්නෙක් නැග්ගොත් මොකද වෙන්නේ කියලා අහනවා. ස්වාමිනේ ඒ නැව සැලෙන්න පුළුවන් කියන, හෙල්ලෙන්න පුළුවන් කියන, සමහරට ගිලෙන්නත් පුළුවන් කියන. ආන් ඒ වගේ කියනවා. මේ එක ලෝක ධාතුවකට දරන්න පුළුවන් එක බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ විතරයි කියනවා.
බුදුරජාණන් වහන්සේලා දෙනමකගේ ගුණ දරන්න බෑ කියනවා. මේ ලෝක ධාතුව හෙල්ලු වෙනවා කියනවා. කම්පා වෙනවා කියනවා. සැලෙනවා කියනවා. උඩු යටු කිරි වෙන්න පුළුවන් කියනවා. ඒ නිසා එක ලෝක ධාතුවක පහළ වෙන්නේ එක බුදුරජාණන් වහන්සේ තමයි කියනවා. ඒ නිසා තම දසදහසක් ලෝක ධාතුවම කෝටි ලක්ෂයක් සක්වල බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේත්‍රය. උන්වහන්සේ මේ කෝටි ලක්ෂයක් සක්වලටම ආඥාව පතුරවනවා. කෝටි ලක්ෂයක් සක්වල බුදුරජාණන් වහන්සේගේ ආඥාව පැතිරිලා තිනවා අතට. ආන්ගේ කෝටි ලක්ෂයක් සක්වල දෙවිවරු බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. උන්වහන්සේ පරිනිර්වාණයට පත් වුණාට පස්සේ මේ පින්වම් මංචකයේදී ඒ උන්වහන්සේගේ චිතකයේ දැවෙනකොට ඒ කෝටි ලක්ෂයක් සක්වල දෙවිවරු ඇවිල්ලා ඒ එක සක්වලට එක ධාතුන් වහන්සේ නම බැගින් උන්වහන්සේගේ ශරීරයේ තිබුණු සියලු රෝම අරන් ගියා කියනවා. එහෙනම් මේ කෝටි ලක්ෂයක් සක්වල හැම සක්වලකම බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ තිබුණු රෝම එක රෝම ගහ බැගින් තියෙනවා හැම සක්වලකම. සක්වලටම තියෙන එක රෝමයයි. හැබැයි මනුස්ස ලෝකේ අපේ මේ ලංකා ධර්මීතරේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩි ඉන්නවා. සක්වලේවත් නැතිතරම් ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් මේ ලංකා භූමියේ වැඩ ඉන්නවා. උන්වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ලංකාවේ වැඩ ඉන්නවා සිංහල මිනිසයාට වන්දනාමාන කරන්න. බුදුරජාණන් වහන්සේ පින්වම් මංචකයේදී අදිෂ්ඨාන කරේ එකයි මේ ධාතුන් වහන්සේලා බිඳෙන්න එපා. ඒ තමයි දෙනම කකු ධාතුන් වහන්සේ, සතර දළදා වහන්සේ, ඊළඟට ලලාට ධාතුන් වහන්සේ මේවා බිඳෙන්න එපා කියලා උන්වහන්සේ අදිෂ්ඨාන කරා. මොකද මේ සියලු ධාතුන් වහන්සේලා උන්වහන්සේ දැක්කා ලංකාවේ පිහිටනවා. බුදුනෙතින් දැක්කා උන්වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා පිහිටන්නේ ලංකාවේ. ඒ නිසා ඒවා නොබිදේවා කියලා උන්වහන්සේ අදිෂ්ඨාන කරා. බලන්න උන්වහන්සේගේ ඥාන ශක්තිය තුන්කල් දක්නා නුවණ කිසි කෙනෙකුට තිබුණේ නැහැ. ඒසා ගුණ කදම්බයක් බුදුරජාණන් වහන්සේට තිබුණා. හැබැයි උන්වහන්සේ ගුණ නිසා මේ පුහු මාන්නෙන් ඉදුමුනේ නැහැ. මොකද උන්වහන්සේ විරාගී. විරාගී බවට පත් වෙලා හිටියේ උන්වහන්සේ. රාගාදී කෙලෙස් නැසලා හිටියේ උන්වහන්සේ. උන්වහන්සේගේ දේශනා කියවගෙන යද්දි කොහේවත් හම්බෙලා නැහැ මහණෙනි මං ඒ වෙලාවේ තරහ ගින් හිටියේ නිසයි වචන කිව්වේ කියලා. කොහේවත් නැහැ. අපි කතා කරන වචන සමහරලාට තරහ ගිහින් කතා කරන වචන එක විදියක්. තරහ නිවුනට පස්සේ කතා කරන වචන එක විදියක්. රාගය ඇවිස්සුනාට පස්සේ කතා කරන විදිය සරාගී විදියට කතා කරනවා. රාගය නැති වෙලාට වෙන විදියක්. සමහරලාට මිනිස්සු මේ කතා කරන වචන අපි උපන්දාපට නම් මරණ තුරාවට කතා කරන වචන සමහර ඒවා කතා කරාට පස්සේ ගොඩක් පසුතැවෙනවා සිහි කරද්දී. සමහර ඒවා නිවැරදි කරගන්න බෑ. නිවැරදි කරන්න උත්සාහ කරනවා නිවැරදි කරන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ දවසින් නෙමෙයි. උන්වහන්සේ මේ ජීවිතයේ උපන්දා පටන් අවුරුදු 80ක් දක්වා ජීවත් වුණා. ඒ අවුරුදු 80 කාලේ පුරාවටම උන්වහන්සේ කතා කරපු වචන වලින් කවදාවත් ලෝකයට අයහපතක් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ මුවින් පිටවෙච්ච යම් වචනයක් ඇද්ද ඒ සියල්ල ධර්මයයි. බුදුරජාණන් වහන්සේගේ වචන කියලා කියන්නේ ධර්මයයි. ධර්මයමයි උන්වහන්සේ කතා කළේ. ඒ ධර්මයෙන් දෙව් මිනිස් ලෝකයාට මේ යහපතක් උදා වුණා. කේනිය මේකින් මේ විස්තර අහගෙන සේල ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කියනවා. බුදුරජාණන් වහන්සේට කාංචන සම්නිබත්තවෝ බුදුරජාණන් වහන්සේට කියනවා නුඹ වහන්සේගේ හැමේ පැහැ රත්තරන් පාටයිනේ කිව්වා. කියනවා කිංතේ සමන භාවේන මෙච්චර ලස්සන රූපයක් තියෙන ඔබ වහන්සේ මෙච්චර උතුම් ස්වභාවයක් තියෙන ඔබ වහන්සේ ඇයි මහණුනේ කියලා ඇහුවා. දැන් අද කාලේ තියෙන ප්‍රශ්නයන්නේ ලස්සන කෙනෙක් මහණුනාම ඇයි මහණුනේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා අහනවා. මහණ වෙන්නේ ප්‍රශ්න තියෙන අය. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන්නේ කිනිහිරියා මලේ පැහැයෙන් යුක්තයි කියනවා. සුන්දර පෙනුමක්. ආනන්ද ස්වාමීන් වහන්සේ දුටු දුටුවන් ආනන්දයටපත් කරනවා. සතුටටපත් කරනවා. දකිද්දි සතුට හිතෙනවා. හැමෝම දකිද්දි සතුට හිතෙන්නේ නැහැ. සමහරු දකිද්දි අහක බලන්නමයි හිතෙන්නේ. සමහරු දකිද්දි කතා කරන්න ආස හිතෙනවා. සමහරුන්ගේ දිහා බලාගෙන ඉන්න ආස හිතනේ තියෙන සුන්දරත්වය නිසා, පින්වන්ත බව නිසා. ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද කියන්නේ දුටු දුටුවන් ආනන්දයටපත් කරනවා. සතුටු හිතෙන උන්වහන්සේ දැක්කම උන්වහන්සේ තුල තියෙනවා කියන ආශ්චර්යවත් වූ අద్భుත කාරණාවල්. ඒ තමයි
උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම කොච්චර උන්වහන්සේ බණ කිව්වත් ඇති වෙන්නේ නැහැ කියලා. දැන් අපි ධර්මයේ කියද්දී එහෙම නෙමෙයිනේ, කොයි වෙලේ ඉවර වෙයිද කියලා මිනිස්සු බලන් ඉන්නේ. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්මයේ කියද්දී එහෙම නැහැ කියන්නේ. මේ උන්වහන්සේලා තිබුණු ගුණ. ඉතින් මේ සේලාහන්නේ ඔබ වහන්සේ ඇයි කියලා අහන මෙච්චර ලස්සන උපතක් තියාගෙන මෙච්චර ලස්සන රූපයක් තියාගෙන මේ ඔබ වහන්සේ පැවිදුනේ ඇයි කියලා අහන. ඔබ වහන්සේට හොඳ මේ චක්‍රවර්ති රජකමනේ කියනවා. රජෙක් වෙන්න සුදුසු ශරීරයක් නේ ඔබ වහන්සේට තියෙන්නේ කියනවා. බුදුරජාන් වහන්සේ වදාලා සේල රාජා හමස්මි සේල මාත් රජෙක් තමා කියලා. ධම්ම රාජා අනුත්තර ධර්ම රාජානන් වහන්සේ මම ධර්මයේ රජු. ඒකයි බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. මේ ධර්මයේ රජු බුදුරජාණන් වහන්සේ. ඒ රජුගේ ආඥාව පතුරවන අනුබෙර කරුවෝ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අද මේ ධම කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ආඥාව මේ පතුරවන්නේ. බුද්ධ ආඥාව. ඉතින් මේ අදටත් අවුරුදු 2600ක් ගත වෙලත් පින්වත්නි අදටත් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කොට මිනිස්සු වන්දනා කරනවා. අවුරුදු 2600ක් ගිහිල්ලා උන්වහන්සේට අදටත් වඳිනවා. මේක වෙන කිසි කෙනෙකුට සිද්ධ වෙන්නේ නැති දෙයක්. ඒ වැඳුම් පිදුම් ලබන්නේ බුදුරජාණන් වහන්සේ සුදුසුයි පින්වත්නි. මේ තරම් උන්වහන්සේ වාග්යවන්තයි, වාසනාවන්තයි. ඒ නිසා ඒ සියලු රාගාදී කෙලෙස් නැසු සියලු ඥානයන්ගෙන් සමන්විත මේ තුන් ලෝකෙම එළිය කරන ප්‍රඥාවෙන් යුක්ත වූ මේ තුන් ලෝකෙටම මහා කරුණාවෙන් යුතුව යහපත සැලසූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් භගවා ගුණයට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කියා දෙන්න කියලා මේ උතුම් ධර්ම දානමේ පින්කම විකාශන දායකත්වයේ දනු ලබන්නේ පින්වත් ජේ.ඒ. විජිතා දියණිය සහ මුණුබුරු මිනිබිරියන් විසින්. ඉතින් මේ අද දවසේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින් කැමති දෙවියන්ට, පින් කැමති සක්වල වාසී දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශ්‍රයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආරක්ෂාව රැකවරණ උපකාර ඔබ අප හැමතෙම අඩුව සලසත්වා. සියලු දෙවියෝ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින ඔබ අප හැම දිනා නමින් සසර පුරාවට මිය ගිය සියලු ඥාතීන්ට මේ පින අයිති වේවා. විශේෂයෙන් මේ ජේ විජිතා දියණිය සහ මුණුබුරු මිනිබිරියන් නමින් මීට වසර 41කට පෙර මිය ගිය ඒ ආදරණීය පියාණන් සීයා වන ජේ.ඒ. සුවනීරිස් පියාණන්ට පරලෝ වශයෙන් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම මීට වසර 5කට පෙර මිය පරලෝ ගිය එම්.ඩබ්ලිව් රූපවතී මෑණියන්ට මේ පින අයිති වේවා. ඒ වගේම ජේ.ඒ. නිමල් කරුණාතිලක සොහොයුරාට මේ පින අයිති වේවා. ඒ අයගේ පරලෝ ජීවිත මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස්කල පින අපිට මේ විදිහට බුදු ගුණ කියන්ට, ධම් ගුණ කියන්ට, සංඝ ගුණ කියන්ට මේ ධර්මයේ කෙරෙහි සිත පහදවා ගන්නට උපකාර කර ඒ අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පත් ලබත්වා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස්කල පින අද දවසේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන පින්වත් ජේ විජිතා ඒ දියණියටත් ඒ වගේම මුණුබුරු මිනිබිරිය සියලු දෙනාටත් මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරගන්නට නන්නවරින් උදව් උපකාර කළ සියලු දෙනාටත් ඒ පවුල් වල හැම දෙනාටත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දානමේ පින්කම් සිද්ධ කරන සමාජික සමාජිකාවන්ට ඔබ අප හැදුවේඩු ආදරණීය දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාටම මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. සියලු කරදර බාධා දුරු වේවා.
වසංගත භය දුරු වේවා, වසංගත රෝගීන්ගෙන් ආරක්ෂා වේවා, කරන කියන සියලු යහපත් කටයුතු සමෘද්ධිමත් වේවා, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. හැම දිනාටම තෙරුවන් සරණින් දෙවි රැක වරදින් ගෞතම බුද්ධ ශාසනය තුල සුවසේ පින්දහම් රැස් කරමින් සතුටින් ජීවත් වෙන්න, උතුම් ධර්මයෙන් සැනසෙන්න මේ රැස් කළ උදාර පින එකසේම හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.